පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් සම්බන්ධයෙන් අසීමිත කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. මේ ගාථා රත්නය දේශනා කොට වදාළි සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ අපුත්තක කියන සිටුවරයා නිසා කොසල් මහ රජුරවන්ට හනන්ති බෝගා දුම්මේදං නෝචේ පාර ගවේසිනෝ බෝග තණ්හාය දුම්මේදු හන්ති අඤ්ඤේව අත්තනන්ති. විශේෂයෙන් දේශනා කොට වදාළි තණ්හාව කියන ධර්මතාවය මේ සත්වයා කොයිතරම් සසර අගාධයට ඇද දානවද කියන කාරණාව පැහැදිලි කරන්න. ගාථා රත්නයේ සරල තේරුම තමයි හනන්ති බෝගා දුම්මේදං භෝගයෝ අඥානය නසනවා. හනන්ති කියලා කිව්වේ ඒකයි. මේ භෝග අපි හරි හම්බ කරගත්ත දේවල් අඥානයව විනාශ කරලා දානවා. ඒ කියන්නේ භෝගයන් විසින් ධනය විසින් අඥානයව නසනවා. ඒතු අඥානය විසින් ධනය නසනවා කියන කාරණාව නෙමෙයි. ධනය විසින් අඥානයව නසනවා. හනන්ති බෝගා දුම්මේදං කියලා කිව්වේ ඒකයි. නෝචේ පාර ගවේසිනෝ නිවන් මඟ වහලා දානවා. භෝග තණ්හාය දුම්මේදු අඥානයට තියෙන මේ භෝග තණ්හාව හන්ති අඤ්ඤේව අත්තනන්ති තමන් විසින් අනුන් නසනවා වගේ මේ තණ්හාව විසින් තමාව නසනවා. ගාථා රත්නයේ සරල තේරුමයි අපි ඒ විදිහට සිහිපත් කරන්න යෙදුනේ. භෝගයෝ අඥානය නසත් පරතර සොයන සුළු පුජ්‍යලයන් නොනසත් අඥානතමේ අනුන් නසන්නෙකු මෙන් තමාව නසා ගන්නවා තෘෂ්ණාව නිසා. එතකොට මේ වාගේ ගාථා රත්නයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ කොයි වාගේ කාරණාවක් නිසාද? මොකද්ද හේතුව? අපි ඒ පිළිබඳව ටිකක් සාකච්ඡා කළොත්. සවැත් නුවර රජකම් කරපු මහරජුරු කොසල් රජුරු. සාමාන්‍යයෙන් කොසල් රජුරු දවසකට දෙපාරක්වත් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන භාග්‍යතුන් වහන්සේ වඳින රජ කෙනෙක් හැටියට තමයි සඳහන් කරන්නේ. අනික භාග්‍යතුන් වහන්සේත් එක්ක බොහෝම ළඟින් ඇසුරු කළා කොසල් රජුරු. කොසල් රජුරු එක දවසක් භාග්‍යතුන් වහන්සේ වැඳගන්න යන වෙලාවේ වෙනදට වඩා බොහෝම දවල් වෙලා තමයි වන්දනාවට ගියේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මහරජය මේ තරම් මද්දහන්නේ මෙහාට ආවේ මොන හේතුවක් නිසාද? ඇයි අද දවල් වුණේ? සඳහන් කළා ස්වාමීනි සවැත් නුවර සිටුවරයා මරණයටපත් වුණා. මේ සිටුවරයා හැඳින්වුවේ අපුත්තක සිටු කියලා. අපුත්තක සිටුවරයා මරණයටපත් වුණා. ස්වාමීනි සිටුවරයාට දරුවෝ නැහැ. ඒකයි අපුත්තක කියලා කියන්නේ. සිටුවරයා සන්තක මහා ධනස්කන්ධයක් තිබුණා. ඒ ධනස්කන්ධයට උරුමකාරයෙක් නැති නිසා ඒ ධනස්කන්ධේ රාජසන්තකයි. රාජපුරුෂයෝ ලව්වා. සිටුවරයාගේ සියලුම ධනස්කන්ධය ගෙනල්ලා මාලිගාවේ භාණ්ඩාගාරයට යොමු කරලා තමයි මම මේ ආවේ ඒ නිසා වෙලා ගියා කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේට සඳහන් කරලා විශේෂයෙන් සඳහන් කළා
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔහුට දරුවෝ හිටියෙත් නැහැ. හැබැයි මහත් වූ ධනයක් තිබුණා. ඔහු ඒ ධනය භුක්ති විඳින්නෙත් නැහැ. සේවක සේවිකාව ඉතා ප්‍රණීත විදිහට ආහාර හදලා රන් තලියට බෙදලා රන් තලියත් එක කෑම ගෙනල්ලා සිටුවරයා ළඟින් තියහම සිටුවරයා මේ සේවකයන්ට බනිනවා. උඹලා මාත් එක්ක සෙල්ලම් කරන්න හදනවාද? මොනවද මේ ගෙනල්ලා තියෙන කෑම? මේවා මිනිස්සුන්ට කන්න පුළුවන් දේවල්ද? මිනිස්සු කන්නේ මෙන්න මෙහෙමයි කියලා කාඩි හොඩි නිවුඩුහල් බතුයි රාජ භෝජන වාගේ අනුභව කරනවා. ප්‍රණීත ආහාර ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඊටා වටින බොහොම සැපයෙන් යුක්ත උසස් රත තිබුණා. ඒ වාගේ උසස් රතයක් එදා කාලේ තිබිච්ච වටිනාම වස්ත්‍ර කෝසෙය්‍ය පිලි, පටපිලි, කම්බල මේ වාගේ වස්ත්‍ර වටිනා ආභරණ ඉහළ ගන්න ඊටාම හොඳ කුඩයක් ගෙනල්ලා දුන්නහම මොහු බනිනවා. දිරපු පරණ වෙච්ච සැපයක් නැති කරත්තයක් තමයි තෝරගන්නේ ගමන් යන්න. හිසට ඉහළන්ට ගෙනල්ලා දුන්නේ හොඳ වටිනා කුඩ පාවිච්චි කළේ නෑ. පත්කඩයක් ඔළුවේ දා ගන්නවා. වටිනා සැප සහිත වස්ත්‍ර ගෙනල්ලා දුන්නහම ඒවා ප්‍රතික්ෂේප කරලා හන නූල් වලින් වියාපු වස්ත්‍රයක් ඇඳ ගන්නවා. ස්වාමීනි මෙහෙම තමයි සිටුවරයාගේ ජීවිතය ගෙවුනේ. කොසල් රජුරෝ එහෙම සඳහන් කරාම අපේ බුදුරජාණන් වහන්සේ කොසල් රජුරන්ට දේශනා කළා අපුත්තක සිටුවරයාගේ අතීත කතාව. මහරජේ තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ හිටපු කාලේ එදත් මොහු සිටුවරයෙක්. හැබැයි එදත් මොහු මෙදා වගේම මසුරුයි. දවසක් තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ මොහුගේ නිවසට පිණ්ඩපාතේ වැඩියා. කවදාවත් කිසිම කෙනෙකුට කෑම වේලක් දෙන්නේ නැති මොහු එදා තමන්ගේ බිරිඳට කියනවා දන් වේලක් පූජා කරන්න කියලා. දන් වේලක් පූජා කරන්න කියලා බිරිඳට කියලා සිටුවරයා නැගිටලා ගෙදරින් යනවා. හැබැයි බිරිඳ කල්පනා කළා මොහුත් සමග විවාහ වෙලා ආවත් ආවමයි. දෙන්න කියන වචනේ ওই කටින් පිට වුණේ අදයි. අවස්ථාව ලැබුණ වෙලාවේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියලා හිතලා ඊටාම ප්‍රණීත ආහාර පාන සකසලා මනා දානයක් පූජා කළා. ගෙදරින් බහැරට ගියපු සිටුවරයා මගට වෙලා රැකලා ඉන්නවා. රැකලා ඉඳලා කල්පනා කළා මොනවද දන්නේ දන් දුන්නේ. දැන් ඒක බලන්න පාත්‍රය පෙන්වන්න කියන්න බෑනේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වැඩියම ස්වාමීනි අද මොකවත් දාන්නට ලැබුණද කියලා පාත්‍රයට එබිලා බැලුවා. එතකොට ඔහු දැක්කා රස මස වලින් පිරිච්ච භෝජනයක් පාත්‍රය ඇතුලේ තියෙනවා. ඒත් එක්කම මොහුට හිතෙනවා අපොයි මෙච්චර වටිනා ආහාර මොහුට මොකට දන් දුන්නද? මොහු මේක පාත්‍රය ඇතුලේ දාගෙන ගිහිල්ලා හොඳට මේක අනුභව කරලා සැපට නිදාගනි. නමුත් මේ ප්‍රණීත කෑම වේල මගේ දැසි දස්සන්ට දෙන්න තිබුණා නම් උන් ලව්වා මට ටිකක් වැඩිපුර වැඩක් කරව ගන්න තිබ්බා. ආන් එහෙම හිතුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩියා. ඔහු ආපහු මාලිගාවට ගියා. පස්සේ කාලේ ඉතින් මසුරෙක් හැටියටම ඉඳලා මැරිලා ගියා. මැරිලා ගිහිල්ලා ඉතින් නිරේවල් වල නිරා දුක් විඳලා പ്രേත ලෝකවල പ്രേත දුක් විඳලා එහෙම කටයුතු කළා විතරක්ම නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙන්න කියලා කීවනේ. ආන් ඒ පින නිසා ආත්ම 7ක් කාම ස්වර්ගයේ ඉපදුනා කියලා කියනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකවල ඉපදුනා කියන එකයි.
තමන් දන් දුන්නේ නෑ. නමුත් තමන් සන්තක වස්තුවනේ තියෙන්නේ ගෙදර. අනික් අයට කීවා දානයක් දෙන්න කියලා. දැන් විස්තර නොකලට අපේ පින්නතුන් තේරුම් ගන්න ඕනේ දානයක් දෙන්න කියලා අනුන්ට විධානය කරලා මේ 7 වතාවක් කාම ස්වර්ගයේ උපදින්නේ. 7 වතාවක් මේ රටේම නැත්නම් මේ නුවරම සිටුවරයෙක් වෙලා ඉපදෙන්න තරම් ඒ දන් වේල දෙන්න කියාපු වචනේ කුසලේ. එහෙනම් දන් දෙනවා කියන එක මේ ලෝකේ කොයි තරම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අපූර්වට දේශනා කළා දානයේ පිළිබඳව. හැබැයි දානය කියලා කියන්නේ මේ ලෝකෙ පින්නතුනේ හරි සංකීර්ණ මාතෘකාවක්. තියෙන එකක් උයලා දන් දෙන්නේ අපි හැමෝටම පුළුවන්. ප්‍රඥාවන්තයෝ දන් දුන්නේ අපිට වඩා හුඟක් වෙනස් විදිහට. මේ මොකද්ද වෙනස් විදිහට දන් දුන්නා කියන්නේ? දිගින් දිගට දන් දෙනකොට ප්‍රඥාවන්තයා තීරණය කරනවා මේ ආහාරවල තියෙන ගුණය කොහොමද කියලා. ඒකයි දානයේ එච්චර සංකීර්ණ වෙන්නේ. අපි කියමු සමහර ආහාර තියෙනවා ඇස් වලට ගුණදායකයි. තව සමහර ආහාර තියෙනවා හෘද වස්තුවේ මාංශ පේශි ශක්තිමත් කරනවා. තවත් සමහර ආහාර තියෙනවා ඔය රුධිර නාලවල බැඳිලා තියෙන තෙල් වාගේ දේවල් දිය කරලා හරිනවා. තව සමහර ආහාර තියෙනවා අක්මාවට බොහොම ගුණදායකයි. තව ආහාර තියෙනවා වකුගඩු ආදී ඇති වෙන ගල් වගේ දේවල් දිය කරලා ගලවලා අයින් කරලා දාන ආහාර. තවත් ආහාර තියෙනවා සමහර ලාවට ස්නායු පද්ධතිය සුවපත් කරනවා. මේ වාගේ එක එක ආහාරවල එක එක විවිධ ගුණ. නමුත් ඥානවන්තයා දන් දෙනකොට තියෙන එකක් උයලා දෙනවට වඩා මේ ගුණදායක දේවල් හොය දන් දෙනවා. එතකොට ඒ දේවල් තුලින් මතු සංසාරේ උපදිනකොට Tamanටත් ඒ ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් උපදින නොයෙක් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ප්‍රඥාවන්තයෝ දන් දෙන්නේ එහෙම. ඉතින් ඒකයි මම කිව්වේ මේ දානීය හරි සංකීර්ණ මාතෘකාවක්. දැන් මෙතනදිත් ලෝභ සිතින් නමුත් කීවා පසේ බුදුරජාණන් වහන්සේට දන් වේලක් දෙන්න කියලා. ඒ නිසා ආත්ම 7ක් දෙව්ලොව උපදිනවා. ආත්ම 7ක් සිටුවරයෙක් වෙලාම උපදිනවා. මේ පින නිසා. හැබැයි දන් දෙන්න කීවට ඒ දානයේ දිහා බලලා දීලා තියෙන දානයේ දැකලා පස්සේ හිතෙනවා මේක මොහුට දුන්නට වඩා දැසි දස්සන්ට දෙන්න තිබ්බනම් කොච්චර හොඳද කියලා. ඒ වැඩියෙන් වැඩ ටිකක් ගන්න තිබ්බා. අන්න ඒක නිසා තමයි සිටු වෙලා ඉපදිලා දන් දීපු පිනට මහත් සම්පත් තියෙනවා. මහත් සම්පත් තිබුණට තමන් භුක්ති විඳින්නේ නැහැ. ප්‍රණීත කෑම ගෙනල්ලා දුන්නාම බැනලා ප්‍රතික්ෂේප කරනවා. වටිනා ඇඳුම් ගෙනල්ලා දුන්නත් වටිනා රත ගෙනල්ලා දුන්නත් බැනලා ප්‍රතික්ෂේප කරලා තමන් ඊටාම ලාබාල රතයක තමයි ගමන් කරන්නේ. ඊට පහත් ඇඳුම් තමයි අඳින්නේ. හන නූල් වලින් වියපු ඇඳුම්. හරි ගොරෝසුයි අඳින්න අමාරුයි. නමුත් කෝසෙయ్య පිලි, පට පිලි, කම්බල ගෙනල්ලා දුන්නාම මිනිස්සු මේවා අඳිනවද කියලා ගෙනත් දුන්න අයට සැර කරලා බැහැර කරනවා. වටිනා රතයක් දුන්නාම මේක පාවිච්චි කරන්නෙත් නෑ, කුඩයක් දුන්නාම මේක පාවිච්චි කරන්නෙත් නෑ. දැන් බාන්න ඊළඟට අර සිතුවිල්ල දූෂණය වෙච්ච නිසා සංසාරේට ඒක කොච්චර බලපානද කියලා. දෙන්න කියපු නිසා සැප ලැබුණා. නමුත් සිතුවිල්ල දූෂණය වෙච්ච නිසා පස්සේ සැප හම්බුණාට භුක්ති විඳින්න වාසනාව නැහැ. දැන් මොහු අපුත්තකනේ, මොහුට දරුවොත් නැහැනේ. ඒ කාරණාවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මහරජය පෙර භවයකත් මොහු සිටුවරයෙක් වෙලා හිටපු කාලේ මොහුට හිටපු එකම සහෝදරයා හදිසි මරණයකට ලක් වුණා. ඒ සහෝදරයාට හිටියා එකම එක පුතෙක්. ඒ පුතා හරීම ලාබාලයි.
සහෝදරයා නැති වුණ නිසා පුතා ගෙනල්ලා මොහු හදාගත්තා. ඒ පුතා මේ සිටුවරයාගේ ඇඟිල්ලෙන් අල්ලගෙන පස්සෙන් යන කාලේ ගොම්බානක් දැක්කහම කියනවා මේ ඉන්නේ මගේ තාත්තගේ ගොනා. කරත්තයක් දැක්කහම කියනවා මේ තියෙන්නේ අපේ තාත්තගේ කරත්තේ. එහෙම කියනවා මේ චූටි ළමයා. අර සිටුවරයා කල්පනා කළා මූ දැන් මෙහෙම කියනවා නම් ලොකු වෙච්චාම මගේ වස්තු ඔක්කොම උගේ තාත්තගේ කියයිනේ. ඒකට අමනාප වෙලා අර පුංචි දරුවා කැලේට අරගෙන ගිහිල්ලා බෙල්ල මිරිකලා මරලා සඳහන් කරනවා කඩුවක් අරගෙන අලගෙඩියක් පෙති ගහනවා වගේ පෙති ගැහුවා කියලා. ඒ අකුසල කර්මය නිසා ආත්ම කෝටි ගණන් නිරේ දුක් විඳලා මේ ආත්මයත් එක්ක ඉපදිච්ච ආත්ම 7කම දරුවෝ ලැබුණේ නැහැ කියලා කියනවා. මේ තමයි සංසාරේ කරගත්ත අකුසල කර්ම. දැන් මේ සියලු අකුසල් කරගත්තේ පොදුවේ කල්පනා කිරුවොත් මොකක් නිසාද? තණ්හාව. දැන් තේරෙනවද මේ තණ්හාව කියන ධර්මතාවය තමාව කොච්චර විනාශ කරනවද කියලා? අපි හිතාගෙන ඉන්නේ මේ අනුන්ට නොදී හිටියහම, දන් නොදී හිටියහම මේ අපිට මහත් ගොඩක් රැස් වෙයි කියලා. ඒකෙන් අපිට ලොකු ලාභයක් ලැබෙයි කියලා. නෑ, ඒ තණ්හාව මාවම විනාශ කරනවා. දැන් අපි තණ්හාව නිසා කොච්චර දේවල් කරනවද? හිතන්නකො මොනතරම් බොරු කියනවද කියලා. යමක් තියාගෙන කොච්චර බොරු කියනවද නැහැ කියලා. නමුත් මේ බොරුව මට කොහාටද හේතු වෙන්නේ? නිරේට යන අකුසලයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ වාගේ හේතු නිසා මේ තණ්හාව නිසා මව්පියන්ටවත් සලකන්න හිතෙන්නේ නැහැ. සමහරුන්ගේ තණ්හාවේ තරම කොච්චරද? තමන්ට ජීවිතේ දුන්න අම්මට තාත්තට ණයට සල්ලි දෙන දරුවෝ කොච්චර ඉන්නවද? පොලියට සල්ලි දෙන දරුවෝ කොච්චර ඉන්නවද තාත්තට? ඔහුට අමතක වෙලා මේ පොලී කරන්න හරි සල්ලි හොයන්න හරි මේ ජීවිතේ මට කාගෙන්ද කියලා. නමුත් තණ්හාව නිසා සත්‍ය වැහිලා ගිහිල්ලා. එහෙම කොච්චර පව් කරගන්න අය ඉන්නවද මේ සමාජයේ? එහෙනම් තණ්හාව හැමදාම අපිව දුගතියට යොමු කළා මිසක් සුගතියට අරන් ගියේ නෑ. ඒකයි කිව්වේ අනුන් නසනවා වගේ තණ්හාව විසින් මාව නසනවා. මම ධන සම්පත් නිසා අනුන් නසනවා. මගේ වස්තුව රැකගන්න සමහරට හොරෙන් ගන්න આવොත් ඒ අය මරනවා. සත්තු සිව්පාව මරනවා. හේන් කුඹුරු වල කන නිසා. මේ වගේ නොයෙක් දේවල් කරලා මං අනුන් නසනවනේ ධනෙ නිසා. මම ධනෙ නිසා අනුන් නසනවා. අනුන් නසනසා මාරස් කරපු ධනෙ මාව නසනවා. ඥානවන්තයා විතරයි ඔක තේරුම් අරගන්නේ. ඉතින් මේ කාරණාවත් රජුරවන්ට භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කළා විතරක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ අන්තිමට සඳහන් කරනවා මහරජේ දැන් මේ තරම් සම්පත් මේ භුක්ති විඳගෙන එන්නේ තගරසිකී භාග්‍යතුන් වහන්සේට දානයක් දෙන්න කියලා බිරිඳට කියපු නිසානේ. හැබැයි ඒ වචනේ තුලත් ඔහු මහ කුසලයක් රැස් කරලා තමයි මේ ධන සම්පත් ලබන්නේ. හැබැයි එතන ඉඳලා මේ වෙනකන් ඔහු කරපු පිනක් නැහැ. ඉතින් තණ්හාව හින්දා දානයක්වත් දුන්නේ නැහනේ. එහෙනම් ඔහු කරපු පිනක් නැහැ. මෙතෙක් සංසාරේ ඔහුට රැස් වුණා නම් පිනක්. ඒ පින් මේ ජීවිතේ ඉවරයි. කරපු පින් ඉවරයි. ඔහු කරපු පිනක් නැහැ. ඒක නිසා අපුත්තක සිටුවරයා මැරිලා ගිහිල්ලා මහා රෞරව කියන නිරේ දැන් දුක් විඳිනවා කියලා සඳහන් කළා. ඔබ මේ භුක්ති විඳින්නෙත් මම මේ භුක්ති විඳින්නෙත් පෙර කරපු පින්. පෙර පින් මේ තියෙන්නේ. ඥානවන්ත වෙලා ඒක දැනගෙන හඳුනගෙන පෙර පින් ගෙවෙනවා. අලුතෙන් කුසල් රැස් කරන්න ඕනේ. මේ කරන්නේ පෙර පින් ගෙවලා දාන එක. අපි ජීවත් වෙනවා. අපි අනුභව කරනවා. අඳිනවා පළඳිනවා. ගමන් බිමන් යනවා.
සැප සම්පත් විඳිනවා මේ පෙර කරපු පින් නිසා. හැබැයි ඉතින් යමකින් යමක් ගණ්ඩ මොකද වෙන්නේ? ඉවර වෙනවා. මේ විදිහට විඳගෙන යනකොට මොකද වෙන්නේ? පෙර පින් ඉවර වෙනවා. එහෙනම් මේ ජීවිතේ මතු අනාගතයට ආයි පින් රැස් කරන්න ඕනේ. අපුත්තක අතින් ඒක උනේ නැහැ. ඒක නිසා පින් ඉවරයි. අපුත්තක මරණයත් එක්කම මහා රෞරවී ඉපදෙනවා. ඉතින් අපිටත් ඒකම තමයි වෙන්න තියෙන්නේ. ඒ නිසා වැඩියෙන් මහ කුසල් කරගෙන වහවහාම සංසාරයෙන් එතරට යන්නේක පළවෙනි පරමාර්ථයේ බවට පත් වෙන්න ඕනේ ජීවිතේ. මේ කාරණාව පැහැදිලි කරලා දෙමින් තමයි බුදුරජාණන් වහන්සේ අර ගාථා රත්නය දේශනා කළේ. හනන්ති භෝගා දුම්මේදං නෝචේ පාර ගවිසිනෝ. හනන්ති භෝගා දුම්මේදං. භෝගයෝ නුවණ නැති අය විනාශ කරනවා. භෝග කියලා කියහම උපභෝග පරිභෝග. අපි එහෙම සම්පත් වර්ග දෙකක් ගැන කතා කරනවා. මොනවටද උපභෝග කියලා කියන්නේ? විවෘත කරලා ළඟ තියාගෙන වැය වියදම් කරන්න පුළුවන් දේවල්. උපභෝගයි. රන් රිදී, මුතුමැණි, සල්ලි මිල මුදල් මේවා අපි ළඟ තියාගන්න දේවල්නේ. ඒවට කියනවා උපභෝග කියලා. පරිභෝග කියලා කියන්නේ දුර තියාගෙන ප්‍රයෝජන ගන්න දේවල්. දුර තියාගෙන ප්‍රයෝජන ගන්න වස්තුවට කියනවා පරිභෝග කියලා. මොනවද මේ දුර තියාගෙන ප්‍රයෝජන ගන්නේ? දාසයෝ, දාසියෝ, ගවයෝ, එළුවෝ, අශ්වයෝ, ඇත්තු මෙන්න මේ වගේ තවත් නොයෙක් වස්තු දුර තියාගෙන ප්‍රයෝජන ගන්නවට කියනවා පරිභෝග කියලා. එහෙනම් උපභෝග පරිභෝග සම්පත් මේ හැම එකක්ම එහි අයිතිකරුවා අඥානියෙක් නම් ඔහු නැසීම සඳහාම තමයි සූදානම් වෙලා ඉන්නේ. ඔහු රකින්න නෙමේ ඔහු නසන්නයි සූදානම් වෙන්නේ. ඒ නිසා සඳහන් කළා මුතුමැණික් මිල මුදල් රෙදිපුලි ඇඳපුටු කොට්ටමෙට්ට මේ ආදී නොයෙක් දේවල් ගව මහිෂාදීන් වගේ සියලු සම්පත් අඥානයට අයහපත සඳහාම හිටිනවා. ඥානවන්තයා විතරයි මේ සම්පත් වලින් ඵල ලබන්නේ. මේ සම්පත් අපිට ලැබෙන්නේ පෙර පින් කරපු නිසානේ. ඒතකොට පෙර කුසල් කරපු නිසා ලැබෙන සම්පත්තිය නමුත් අද මම ළඟ ප්‍රඥාව නැත්තම් ඒක මට මහ හානියක්මයි කරන්නේ. මනා වූ සිහියක්, මනා වූ ප්‍රඥාවක් හැම කෙනාටම තිබිය යුතුයි. එළඹ සිටි සිහියෙන් හැම වෙලාවෙම ජීවත් විය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ නිසා එළඹ සිටි සිහිය කියන්නේ මොකද්ද? හැම වෙලාවෙම කාරණාව සම්බන්ධයෙන් මනා සිහියෙන් ඉන්නවා. අපි කියමු කෙනෙක් එක කතා කරනවා කියලා. ඒ කතා කර ඉන්නකොට මනා සිහියෙන් කතා කළේ නැත්තම් බොරු කියවෙනවා අපි ඇති. බොරු කියවුණා කියලා දන්නෙත් නැහැ. ඒ සිහි නැහැනේ. ඒ නිසා සිල් රකින්නවා කියලා හිතාගෙන ඉන්නවා දන්නේම නැතුව සිල් කැඩිලායි තියෙන්නේ. සිහිය ප්‍රඥාව මනාව තියෙන්නේ. අර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනකොට පැහැදිලි කරනවානේ කුරු රට මිනිස්සු සමහර කෙනෙකුගෙන් අහනවලු මෑණියනි කිනම් සතිපට්ඨානයක් දරනවද? කිනම් සිහියක් පවත්වනවද? එහෙම එකක් නම් නැහැ කියලා කිව්වොත් නින්දා කරනවා කියලා කියන්නේ. බනිනවා ඒ අයට. බැනලා මෙන්න මේ කාරණාව මෙනෙහි කර ජීවත් වෙන්න කියලා මේ සතිපට්ඨානයක් කියලා දෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ වගේ ගැඹුරුම දේශනාවක් කරන්න කුරු රටට වැඩි? කුරු රට හිටියේ මහ පුදුම නුවණ තියෙන මිනිස්සු. හරියට කොයි වගේද? උදාහරණයක් සඳහන් කරනවා. සිංහ තෙල් වගේ වටිනා තෙලක්. සාමාන්‍ය භාජනයක දාන්න සුදුසු නෑ.
සමහර අය නම් කියන්නේ සිංහ තෙල් සාමාන්‍ය බඳුනක දාලා තියන්න බෑ කියලා. එමනම් සිංහ තෙල් වගේ වටිනා දෙයක් බැහැලිය යුත්තේ ඒ වගේම වටිනා භාජනයක. වටිනා දෙයක් දාන්න ඕනේ වටිනා භාජනයකටනේ. එහෙනම් සිංහ තෙල් බහලන්නේ රත්තරන් භාජනයක් වගේ එකක. ඒ වගේ තමයි සතිපට්ඨාන සූත්‍ර දේශනාව වගේ හරබර ගැඹුරු දේශනාවක් තැන්පත් කළ යුත්තේ ඒක දරන්න පුළුවන් සිහිය ප්‍රඥාව ඇති මිනිස්සුන්ගේ හදවත්වල. ඒකට සුදුසුම පිරිස කුරු රට ජීවත් වෙච්ච නිසා තමයි භාග්‍යතුන් වහන්සේ කුරු රටට වැඩි සතිපට්ඨානය දේශනා කරන්නේ. එහෙනම් මනාව සිහිය ප්‍රඥාව පවත්වන්න ඕනේ. සිහිය ප්‍රඥාව යම් තැනක මගෙන් ගිලිහෙනවද? ගිලිහෙන හැම මොහොතක්ම මට නපුරක් සඳහා යෙදෙනවා මිසක් සුගතියක් සඳහා යෙදෙන්නේ. සිහි නැති වෙච්ච ගමන් අකුසලයක්ම තමයි කරන්නේ. අකුසලයෙන් වළකින්න නම් සිහියෙන්ම ඉන්න වෙනවා. ඒ නිසා මෙතන සඳහන් කරන්නේ සිහිය ප්‍රඥාව නැති තැන සත්‍යය තමන්ගේ විනාශය කරාමයි ගමන් කරන්නේ. දුම්මේද කියලා කියන්නේ නුවණ නැති මිනිස්සුන්ට. හනන්ති භෝගා දුම්මේදං. දුම්මේද නුවණ නැති මිනිස්සු. තෘෂ්ණාව වැඩිච්ච මිනිස්සු නුවණ නැති නිසාම මේ උපභෝග පරිභෝග සම්පත් හේතු කරගෙන සුගතියට දොර අරිනව නෙමෙයි දුගතියට පාර හදනවා. නුවණ නැති හින්දා. නුවණ නැත්තා මේ සම්පත් මට ලැබුණේ පෙර පින් කරපු නිසයි කියලා කල්පනා කරලා අදත් දන් දෙන්න පටන් ගන්නවා. නුවණ තියෙන කෙනා. නුවණ නැති කෙනා පෙර පිනින් හම්බෙච්ච වස්තුව පොඩි බැඳ බැඳ හංගනවා. ඒක නුවණ නැතිකම. නෝචේ පාර ගවීසිනෝ සඳහන් කළා පාර ගවීසි. පාර ගවීසි කියලා කියන්නේ නිවනට නමක්. නිවන් හොයන සුළු නුවණැතියා පාර ගවීසි. නිවනට මග හොයනවා. නිවනට මග හොයන නුවණැති පුජ්‍යලයා. විශේෂයෙන් මේ භවභෝග සම්පත් යොදාගෙන ඒ නිවන් මඟ පිරිසිදු කරනවා. පාර කියලා කියන්නේ නිවනට. පාර ගවේෂි කියලා කියන්නේ නිවන හොයන්න. එහෙනම් ඥානවන්ත නුවණක්කාර පුජ්‍යලයා උතුම් නිවන හොයාගෙන යන්න හැම වෙලාවෙම කටයුතු කරනවා. ඒ නිසා සඳහන් කරනවා මේ නිවන සසර දුක් නොඑක් තැවිලි කනගාටු වේදනාවල් ආදී මේ සියලුම දේවල් සංසිඳවන්න සමර්ථයි. නිවනේ මොකවත් නැහැ. සියලු දුක් සංසිඳවනවා නිවන මගින්. සඳහන් කරනවා ඒ නිසා නුවණක්කාරයා තමන් සතු වස්තුව හොයාගෙන ඒ වස්තුව යොදාගෙන නිවන් දොර මැරගන්න කටයුතු කරනවා. භෝග තණ්හාය දුම්මේදු හන්ති අඤ්ඤේ වත්තනං. නුවණැත්තේ අනුන් නසන්නේ කුසේ භෝග තෘෂ්ණාවෙන් තමන් නසා ගන්නවා. මේ කරුණ පින්නතුනි තව එක එක දේශනාවල් වලින් සාකච්ඡා කරලා බැලුවොත් දැන් මේ තණ්හාව නිසා අපුත්තකට වෙලා තියෙන නපුර ඒ වගේම තමයි අර ආනන්ද සිටුවරයාගේ සිදුවීමත්. ආනන්ද සිටුවරයා කියන්නේ මහ පුදුමාකාර ධනස්කන්ධයක් තිබුණ කෙනෙක්. තමන් අනුභව කළෙත් නැහැ, පවුලේ අයට දුන්නෙත් නැහැ, දම්පින් සඳහා දුන්නෙත් නැහැ. මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ? මැරිලා ගිහිල්ලා ඔහු උපදින්නේ ඊටාම පහත් කුලයක කාන්තාවකගේ කුසේ. සැඬල් කාන්තාවකගේ කුසේ තමයි උපදින්නේ. ඒ ඉපදුනහම ඒ සැඬල් ගමටම කැම නැතු වෙනවා. ඒ මිනිසුන්ට වැඩ නැතු වෙනවා. අන්තිමට තීරණය කරනවා අපි අතර මහ පව්කාරයෙක් ඉපදිලා ඉන්නවා. ඒ පව්කාරයා බැහැර කරන තාක්කල් අපිට ආයේ යහපතක් නම් වෙන එකක් නෑ. අන්තිමට හෙව්වා.
හොයලා තීරණය කළා මේ කාන්තාවගේ කුසේ තමයි මේ පව්කාරයා ඉන්නේ කියලා. කාන්තාවම ගමින් බැහැර කළා. ආයෙත් මිනිසුන්ට පෙර වගේම යහපත උදා වුණා. අනේ අර කාන්තාව මොනතරම් දුක් විඳද. දුක් විඳලා ඒ දරුවා බිහි කළා. සඳහන් කරනවා බිහි වෙනකොටත් පාංසු පිසාචයෙක් වගේ රූපයක් කියලා. ඒ ඇස් දෙක තියෙන්න ඕනේ තැන්වල නෙමෙයි. අතපය තියෙන්නේ නිසි තැන්වල නෙමෙයි වෙන තැන්වල. ඉතින් දැක්කහම බය උපදවන රූපයක්. දැන් මේ වාගේ රූපයක් සහිතව ඊටාම දුක්ඛිතව උපදින්න හේතුව මොකද්ද? මේ මහා ධනස්කන්ධයක් රැස් කරගෙන වියදම් කරන්නේ නැතුව තෘෂ්ණාවෙන් ගත කරපු කාලය නිසා. ඒකයි සඳහන් කළේ මේ භෝග නුවණැත්තට හම්බුනොත් අනිවාර්යෙන් නුවණ නැති පුද්ගලයා භෝගයේ විසින් විනාශ කරලා දානවා. නුවණ ඇති පුද්ගලයා තමයි ඒකෙන් Tamanට පාර හදාගන්නේ. ඉතින් ආනන්ද සිටුවරයා අන්තිමට මෙහෙම දුක් විඳලා තමන්ගේ ගෙදරටම යනවා එක දවසක්. ගෙදරට ගියහම තමන්ගේ පුතාගේ දරුවෝ බය වෙනවා. සේවක සේවිකාවෝ ඇවිල්ලා තමන්ගේම සේවක සේවිකාවෝ ගහලා ගෙනහිල්ලා කාල් ගොඩකට විසි කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ සිදුවීම දැකලා මේ ආනන්ද සිටුවරයාගේ පුතා මූලසිරි ගෙන්නලා කරුණු පැහැදිලි කරනවා මේ ඉන්නේ උඹේ තාත්තා කියලා. පිළිගන්නේ නැහැ මූලසිරි. නමුත් භාග්‍යතුන් වහන්සේ අහනවා අර පාංසු පිසාචයාගෙන් මේ අර පුතාටවත් නොදී හංගපු ධනෙ පුතාට දෙන්න බැරිද කියලා. එතකොට කියනවා ධනෙ හංගපු තැන්. ඒ වෙලාවේ මූලසිරි තේරුම් ගන්නවා. මේ තණ්හාවෙන් ඇති වැඩක් නෑ මේක තමයි සංසාරේ හැටි කියලා. එදා ඉඳලා මූලසිරි මනාව දම්පැන් දෙන ශාසනය ඇසුරු කරගෙන කටයුතු කරන කෙනෙක් බවට පත් වුණා. ඉතින් මේ වාගේ තැන් වලින් වගේම තවත් නොයෙක් ධර්ම කාරණා පැහැදිලි කරලා තියෙනවා. තණ්හාව ඔහුට විපතක් කරපු හැටි. මොන තරම් තෘෂ්ණාව තියෙන ඉඳලා තියෙනවද? දැන් එහෙම බලහම අද අඩුයි. අර සමහර අය යමක් අනුභව කරන්න ආසාවක් තියෙනවා. නමුත් කියන්නේ නැහැ. කෑමට ආසයි කියන්නේ නැහැ. මොකද ඒ කෑම හදන්න ගියොත් පොඩි වියදමක් වෙන හින්දා. බලන්නකො තණ්හාවේ තරම කොහොමද කියලා. ඔබ මච්චරිය කෝසියේ සිටානුත් එහෙමයි. ජාතක පාළියෙත් එහෙම කාරණාවක් පැහැදිලි කරනවා. ඉතින් මච්චරිය කෝසියේ සිටානෝ අන්තිමට සුදු මැලි වෙනවා. කල්පනාම කරලා අන්තිමට ඇහුවා මොකක්වත් ප්‍රශ්නයක්ද කියලා බිරිඳ. නෑ කියනවා. නමුත් ඇය අහලා අහගන්නවා හේතුව. මොකද්ද හේතුව? කැවුම් කණ්ඩ ආසයි. ඉතින් එහෙම සඳහන් කරලා කියහම ඇයි කියනවා ඉතින් උයමුකෝ කැවුම් මේ තියෙන්නේ ඕන තරම් ධනෙ. මේ නගරෙටම දෙමුකෝ කැවුම් කියලා. උඹේ දීපලක් තියෙනවා නම් උයලා දීපන් මගේ වගෙන් දෙන්න එපා කිව්වා. ඊට පස්සේ කියනවා එහෙනම් අපේ ගෙදර ඉන්න දැසිදස්සෝ ඔක්කොටම එක කැවුම් උයමු කියලා. ඒ වෙලාවෙත් බැන්නා. අන්තිමට දේවිය කියනවා එහෙනම් අපි දෙන්නටයි අපේ ළමයිටයි උයමු කියලා. එතකොට අහනවා ළමයින්ටත් දෙන්න ඕනේද කියලා. බලන්න තණ්හා විතර. ඊට පස්සේ දේවිය කියනවා හා කමක් නැහැ. එහෙනම් අපි දෙන්නට විතරක් උයමුකෝ. ඒ වෙලාවේ අහනවා ඔබටත් ඕනේද කියලා. උයලා දෙන්නෙත් ඒ මිනිස්සයා. නමුත් අහනවා ඔබටත් ඕනේද කියලා. එහෙම තණ්හාව තිබිච්ච අය ඉඳලා තියෙනවා. සමහර කෙනෙක් මාලිගාවේ උයන්නෙත් නැතුව හැංගිලා ගිහලා කැලේ තමයි උයාගන්නේ. එයි මේ මාලිගාවේ අයවත් දකි කියලා. කැලේ උයා ගන්නවා. ජාතක පාළිය හරි අපූර්වට එක පැහැදිලි කරලා තියෙන තැනක් තියෙනවා.
නමුත් අන්තිමට සක්‍ර දේවේන්ද්‍රයෝ එතෙන්ට ඇවිල්ලා උයාගත් එකවත් ඔහුට දෙන්නේ නැහැ. ඒකත් පිරිසක් ගෙනල්ලා භුක්ති විඳිනවා. මේ තෘෂ්ණාව නැති කරන්න හදාපු උපක්‍රමයේ. ඉතින් මේ කාරණාවලට අනුව සඳහන් කරනවා අපි ළඟ තියෙන මේ නිමක් නැති අසීමාන්තික තණ්හාව මේ සංසාරේ පුරා කවදාවත් මාව සුවයක් කරා නම් ගෙනියන්නේ නැහැ. සසර අනාදිමත් කාලයක් නිමක් නැති දුක්ඛන්දරාවක අතරමං කරනවා. ආන් ඒක නිසා මේ තෘෂ්ණාව වහවහ නැති කරන්න. ඒ තෘෂ්ණාවෙන් වහවහ අත මිදෙන්නම තමයි කටයුතු කළ යුත්තේ. යමෙක් තෘෂ්ණාවෙන් මිදෙන්න මොකද වෙන්නේ? ඔහුට ලැබෙන භවභෝග සම්පත් වල ප්‍රමාණය වැඩි වෙනවා. දැන් අපි පෙරපිනට හම්බ කරලා වියදම් නොකර ඉන්නවා. නමුත් එහෙම නෙමෙයි. පෙරපිනෙන් හම්බෙච්ච දේ වැය වියදම් කරලා දන් දුන්නාම Tamanට මතුවට ඊට වඩා වැඩියෙන් හම්බ වෙනවා කියන එක මේ ලෝකේ න්‍යාය ධර්මයක්. භාග්‍යතුන් වහන්සේක මනාව දේශනා කළා. ආන් ඒක නිසා අත්හැරලා දෙන්න. අත්හරින්න ලැබෙන එක මේ ලෝකේ තියෙන ආශ්චර්යයක්. හැබැයි ලබන්න හිතාගෙන අත්හරින්න එපා. එහෙමත් හරියට ලැබෙන්නේ නැහැ. කෙලින්ම අත්හැරලා දාන්න. දැන් ලබන්න හිතාගෙන අත්හරිනවා කියලා කියන අත්හැරලා නැහෙනි. ආයෙත් ලබන්නනේ කල්පනාව නැහැ. එපාමයි කියලා අත්හැරලාම දාන්න. එහෙම අත්හැරියහම ලැබෙන්න පටන් ගන්නවා. ආන් ඒ නිසා අපි යමක් හොයා සපයා ගත්තා නම් ඒ පෙර දීපු දානේ ප්‍රමාණයට තමයි හම්බෙලා තියෙන්නේ. ඊට වඩා මට හම්බෙන එකක් නැහැ. ඊට වඩා ඉතින් හම්බ කරගන්න වෙනත් විවිධ විකල්ප උපක්‍රම යොදලා තවත් බොහොම මහන්සි වෙන්න වෙනවා. නමුත් පිනේ මහිමෙන් හම්බ වෙනදී නිකම්ම වගේ හම්බ වෙනවා. පෙර පිනටනේ හම්බ වුණේ. එහෙනම් මේ ජීවිතේ වහවහ පින් කරන්න ඕනේ. ආන් ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ මතු අනාගතයේ උපදින ආත්ම කෝටි ප්‍රකෝටි ගානකට හම්බ කරගන්න පුළුවන් වටිනා ජීවිතයක්. අනාගතයේ වෙනුවෙන් හම්බ කරන්න පුළුවන් ජීවිතයක් මේක. ඉතින් ඒ ගැන දක්ඛින විභංග සූත්‍රයේ තමයි මනවින්ම පැහැදිලි කරලා තියෙන්නේ. ආන් ඒ නිසා ඒ තරම් වටින ශ්‍රේෂ්ඨ සම්මාදිට්ඨික මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් තෘෂ්ණාවෙන් ඉවත් වෙන්න කියලා. මේ තණ්හාවෙන් අයින් වෙලා වහවහ කුසල් පූර්ණේ කරලා සතර අපායෝත්පත්තියකට යන්නේ නැතුව සංසාර ගමන නිවන් දකින්න තාක්කල් සාපිපාසාදී දුකකට සතර අපායාදී දුර්ගතියකට භාජනය නොවි අනුන්ගෙන් වෙන කිසිම කරදර උපද්‍රවයකට භාජනය නොවි සසර මඟ කෙරවල කරගන්න මේ උතුම් අවස්ථාවෙන් ප්‍රයෝජන ලබන්න ශ්‍රේෂ්ඨ සම්මා සම්බුද්ධ ශාසනය ලැබිලා තියෙන වෙලාවේ වහවහ ශාසනය තුලින් සසර කෙරවල දකින්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අපි සියලු දෙනාට භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.